පුතේ ගන්න අපි සමතුලිතතාවයේ ගණක් හදලා ඉමු. සමතුලිතතාවය. අපි අද හදමු 2004 ගාන. සමතුලිතතාවයේ 2004 රසායනික සමතුලිතතාවය. හරි. ටියුට් එක නැති කෙනෙකුට ගාන තියෙන්නේ 2004 7 වෙනි ප්‍රශ්නේ B කොටස. 2004 7 වෙනි ප්‍රශ්නේ B කොටස. හතේ B. කියමු ගාන. මම හිතනවා හදලා ඇති කියලා. කියමු ගාන. ඔන්න තියෙනවා A B D P Q සහ R යනු පරිපූර්ණ ලෙස හැසිරෙන වායුමය සංයෝග වේ. සෙල්සියස් 100 සිට 800 දක්වා උෂ්ණත්ව පරාසයේදී A වියෝජනයේ වී ඔන්න ඔය සමතුලිතතාවය දෙනවලු. B වියෝජනය වෙලා ඔන්න ඔය සමතුලිතතාවය දෙනවලු B සහ D එකතු වෙලා. එතකොට සෙට් එකක්ම තියෙනවා. මේකේ සමතුලිතතාව දෙකක් තියෙනවා දැනට. බලමු අපි x y සහ z යනු එකක පරිමාව 8.314 වන සර්ව සම දෘඩ බඳුන් තුනකි. හරි. එහෙනම් අපි ළඟ තියෙනවා දැන් x y z කියලා ඔන්න ඔය විදිහට භාජන තුනක් x y z. එතකොට මේ වගේ පරිමාව 8.314ලු. ඝන ඩෙසිමීටර් කියලා දීලා තිබුණේ. ඔව් ඝන ඩෙසිමීටර්. එතකොට ඔය විදිහමයි මෙයත් 8.314යි ඝන ඩෙසිමීටර. මෙයත් 8.314යි ඝන ඩෙසිමීටර. ඊට පස්සේ ඊළඟට රත් කිරීමේදී මේවායේ පරිමාව වෙනස් නොවේ. x තුල a මවුල 0.2ක්ද මේකේ දානවලු a කියන එකේ මවුල 0.2ක් මවුල. ඊට පස්සේ y තුල b සහ d මවුල 0.2ක් b මවුලත් 0.2ක්ලු මෙයාගේ. ඒ වගේම d මවුලත් 0.2ක්ලු. තව කියනවා z තුල a b සහ d යන මේවායේ මවුල 0.2 බැගින්. z වල තියෙනවලු එහෙනම් a තියෙනවා b තියෙනවා d තියෙනවා. මෙයත් 0.2යි මෙයත් 0.2යි මෙයත් 0.2යි. අඩංගු වේ. ඊට පස්සේ මෙම බඳුන් තුන සෙල්සියස් 127 පවතින උඳුනක බහ සියලු භාජන තුල සමතුලිතතාවය ඇතිවන තෙක් තබන ලදී. එතකොට ඔක්කොගේම උෂ්ණත්වය සෙල්සියස් 127යි. සෙල්සියස් 127යි. ඔන්න දැනට කතාව. ඊට පස්සේ කියනවා සමතුලිත අවස්ථාවේදී x සහ y බඳුන් තුල මුළු පීඩනයේ පිළිවෙලින් 1.2 වතාවක් 10.5යි. එහෙනම් 1.2 වතාවක් 10.5යි මෙයාගේ පීඩනය පැස්කල්. සහ y හි පීඩනය 1.4 වතාවක් 10.5යි පැස්කල්. 10.5යි පැස්කල් වේ. ඔන්න දැනට ගාන. මුලින්ම කියනවා පළවෙනි කොටස 127 සෙල්සියස් හේදී x y සහ z යන බඳුන් තුල ඇති සමතුලිතතාව සඳහා පහත සඳහන් ඒවා ගණනය කරන්න. හරි පුතේ බලමු අපි චුට්ටක් කතාව. දැන් ඔන්න x y z කියලා භාජන තුනක් මේ විදිහට තියෙනවා. ওই භාජන තුනේ මේකේ තියෙන්නේ a විතරයි. a විතරක් තිබ්බොත් සමතුලිතතාවයක් ඇති වෙනවද? ඔව්. කොහොමද අපි කියන්නේ තීරණය කරන්නේ කොහොමද? සමතුලිතතාව දෙකක් දීලා තියෙනවා. x කියන භාජනයේ a විතරක් දැම්මොත් a සමතුලිතය ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඇති වෙන සමතුලිතය තමයි a පත් වෙනවා p සහ qr බවට. a පත් වෙනවා p සහ a පත් වෙනවා p සහ q බවට. ඊට පස්සේ b භාජනයේ දැන් අනෙක් භාජනයේ තියෙන්නේ b සහ d නේ. එතකොට b සහ d තිබ්බම ඒත් සමතුලිතතාවයක් ඇති වෙනවා. ඒ ඇති වෙන සමතුලිතතාවය තමයි bd වලින් r හැදෙන එක. b වායුව තියෙනවා සහ d වායුව තිබ්බොත් ඔය දෙක ප්‍රතික්‍රියා කරලා r ඇති වෙන එක තමයි මෙන්න මේ භාජනයේ සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ මේ භාජනයේ කතන්දරය මොකද්ද? මේ භාජනයේ වෙන සමතුලිත දීලා නැහැ. මේ සමතුලිතතාව දෙක විතරයි දීලා තියෙන්නේ. එතකොට මේ භාජනයේ A තියෙන නිසා
මේ සමතුලිතයත් ඇති වෙනවා. එහෙනම් මේ භාජනයේ කතාව තමයි A තියෙන නිසා A සමතුලිතයත් ඇති වෙනවා. A පත් වෙනවා P සහ Q බවට. ඒ වගේම ආයේ B සහ D තියෙනවා. B සහ D තියෙනවා. ඒ නිසා B සහ D එකතු වෙලා R බවටත් පත් වෙනවා. ඔන්න සමස්ත ගාන. එතකොට මේ ගාන හරි ලේසි වෙනවා ඔයාලට මෙන්න මේ විදිහේ මොකක් හරි කරගත්තොත්. හැබැයි රචනා ගානකට තියෙන වෙලාව උපරිමයටත් වඩා අරගෙන මේ වගේ එකක් අරගන්නවා නම් ඒක තේරුම් නැති වැඩක්. කියන්නේ චිත්‍ර සබ්ජෙක්ට් එකක් නෙවෙයිනේ මේක. චිත්‍රෙන් දැදින්න ඕනේ නැහනේ. හැබැයි මෙන්න මේ විදිහට කටුවට හරි ඇඳගත්තම මෙහෙම ගානක් වරදින්න තියෙන chance එක සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා. හරියන්න තියෙන chance එක සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙනවා. අන්න ඒ නිසා මේ වගේ දේවල් අපිට වැදගත්. ඊට පස්සේ බලමු ගාන හදන්න යන්න. ගානේ පළවෙනි කොටස 127 සෙල්සියස් හිදී XYZ යන බඳුන් තුල ඇති සමතුලිතතා සඳහා පහත ඒවා ගණනය කරන්න. හරි. ඒකේ පළවෙනි කොටස X තුල APQ සහ Q යන මේවායේ ආංශික පීඩන සහ X තුල ඇති සමතුලිතතාවය සඳහා සමතුලිතතා නියතේ KP. මේක තමයි එහෙනම් X භාජනය. X භාජනයේ තියෙන සමතුලිතතාවය තමයි මෙන්න මේක. හරි. ගාන අපි මෙන්න මෙහෙම හදමු. මම පටන් ගන්නම්. ගාන මං හදන්නම්. මං ආය අලුතෙන් සමතුලිතතා ලියන්න නැතුව මෙතනින්ම පටන් ගන්නම්. එතකොට ගානේ අපිට දීලා තියෙන්නේ ආරම්භයේදී A වලින් තිබ්බලු මවුල දශම දෙකක්. හැබැයි P සහ Q තිබිලා නැහැ. P සහ Q තිබිලා නැහැ. ඊට පස්සේ පුතේ අපි දන්නවා සමතුලිත වෙද්දී මේකේ ස්ටොයිකියොමෙට්‍රි හැමතැනම එකට එක නිසා මෙයාගේ සිදුවෙන වෙනස තමයි මේ පැත්තෙන් ප්‍රතික්‍රියක පැත්තෙන් අඩු වෙයි. අනිත් පැත්තේ මුකුත් දීලා නැති නිසා මං කෙලින්ම බය නැතුව ලියනවා. ප්‍රතික්‍රියක පැත්තෙන් අඩු වෙයි, ප්‍රතිඵල පැත්තෙන් හැදෙයි. එහෙනම් මෙහෙම යම්කිසි ප්‍රමාණයක් අඩු වෙනවා වගේම මෙහෙන් අලුතෙන් ඒවා හැදෙයි. ඊට පස්සේ සමතුලිත වෙලාවේ තියෙන මවුල ගණන් ගත්තොත් මෙයාගේ තියෙයි 0.2 ඍණ x, මෙයාගේ xම තමයි මෙයාගේත් x. එහෙනම් මෙන්න මේ ටික තමයි සමතුලිත මවුල. දැන් සමතුලිත මවුල ගත්තම ඔයාලා දන්නවා ගානේ අහලා තියෙන මෙතන KP හොයන්න කියලා. සමතුලිතතා නියතේ KP. එතකොට KP හොයන්න නම් මෙන්න මේ x දැනගෙන ඉන්න ඕනි අපි. දැන් x හොයාගන්න ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනි. අපි තියරි වලදී කතා කරා ඔය x හොයාගන්න එක ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. බලමු මෙතන පාවිච්චි කරන්න වෙන්නේ මොකද්ද කියන එක. x අනිවාර්යෙන් දැනගන්න ඕනි. x දැනගන්න නම් අවස්ථා දෙකකට PV සමාන nRT දාන්න බෑ මේ භාජනයේට. හරි. ඊට පස්සේ තව වියෝජනය වෙන ප්‍රතිශතයක් එහෙම දීලත් නැහැ. ඊළඟට මුළු පීඩනයකුයි තව වෙන කාගේ හරි ආංශික පීඩනයක් එහෙම දීලත් නැහැ. ඒ නිසා x හොයාගන්න එහෙම ක්‍රම නෙවෙයි පාවිච්චි කරන්නේ. හැබැයි හරි ලේසි ක්‍රමයක් තියෙනවා අපි කතා කරපු. ලේසිම ක්‍රමය තමයි භාජනයේ සමතුලිත මුළු භාජනයේට PV සමාන nRT දාමු. ඇයි එතකොට එහෙම හොයාගන්න පුළුවන්? මේ සමතුලිත අවස්ථාවේ මුළු පීඩනය දීලා තියෙනවා. සමතුලිත අවස්ථාවේ මම මුළු මවුල ගාන ගන්නම්. ඔන්න ඔය සෙට් එකේ එකතුව මේ සෙට් එකේ එකතුව මම n total කියලා ගත්තොත් ඔය සෙට් එකේ සමතුලිත මවුල වල එකතුව තමයි මේ ටික එකතු කරාම මම මේක ආයේ පේලියක් ලියලියා කරන්න ඕනේ නෑනේ. ඔය තුන් දෙනා එකතු කරාම 0.2 ඍණ x මෙතන ධන x මෙතන ධන x x දෙකක් කැපිලා ගිහිල්ලා අන්තිමට ඒ ඔයාලට උත්තරේ 0.2 ධන x කියලා. එහෙනම් මේක තමයි සමතුලිත වෙලාවේ මුළු මවුල ගන්න. හරි. දැන් ගාන හදද්දී මම කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. මම මුලින්ම කරන වැඩේ තමයි සමතුලිතයට PV සමාන nRT දානවා. සමතුලිතයට PV සමාන nRT. පටන් ගමු එහෙනම්. සමතුලිතයට PV සමාන nRT යෙදුවම n total කියන එකේ PV බෙදීම RT පීඩනය දීලා තියෙනවා යාලා 1.5 පැස්කල් කියන එක මන් ටිකක් සුළු කිරීම පෙන්න වර්ගමීටරයට නිව්ටන් දාන්නම්. පරිමාව 8.314යි. එහෙනම් 8.314යි. හැබැයි ඝන ඩෙසිමීටර තියෙන්නේ මං කියලා තියෙනවා ඝන ඩෙසිමීටර දාන්න බෑ මේ පැස්කල් එක යනවනම්. එහෙනම් මේක අපිට දාන්න වෙන්නේ ඝන මීටර කරන්න නම් 10 ඍණ 3න් වැඩි කරන්න ඕනි. බෙදීම
ආර්ගයගේ 8.314යි නිව්ටන් මීටර මවුලයට කෙල්විනයට සහ උෂ්ණත්වය සෙල්සියස් 127යිනේ. ඔතන කවුරු හරි ළමයෙක් 127 දැම්මොත් ඒක ආයේ වැරදි කියන්නේ වැරදේ උපත. ඊට වඩා වැරදි වෙන්න බෑ මිනිස්සුන්ගේ. ඔතන දාන්න ඕනි අනිවාර්යෙන්ම කෙල්වින්. හේතුව අපි නිරපේක්ෂ උෂ්ණත්වයත් එක්ක තමයි ওই වායු නියම අර්ථ දක්වාගෙන තියෙන්නේ. එහෙනම් මෙතන එන්න ඕනි 127යි සෙල්සියස්ට 273ක් එකතු කරලා උත්තරේ 400යි කෙල්වින් එන්න ඕනි. හරි. මෙන්න මේක තමයි එහෙනම් මුළු මවුල ගාන එන්නේ. දැන් සුළු කරමු. බලන්න සුළු කිරීමත් හරි ලේසි විදියට දීලා තියෙනවා. 8.314යි 8.314යි කැපිලා යයි. ඊට පස්සේ පුතේ තව කැපෙන දේවල් තියෙනවා. ආයෙ කැපෙන දේවල් තමයි මෙන්න මේවා. මෙතන බිංදු දෙකක් තියෙනවා 100ක් කියන්නේ. මෙතන 10 5යි 10 ඍණ 3යි කියන්නේ ආයෙ උඩත් 100ක් ඉතිරි වෙනවා. එතකොට මෙන්න මේ බිංදු දෙකයි මේ 10 ඍණ 3යි මේ 10 5යි ඔක්කොම කැපිලා යනවා. එතකොට ඔයාලට සුළු කරන්න දෙන්නේ 1.2 බෙදීම 4 කියන එක. 1.2 බෙදීම 4 කියන්නේ උත්තරේ 0.3යි මවුල. ඔන්න මුළු මවුල ගාන. දැන් මුළු මවුල ගාන දන්නවනේ. 0.3යි මවුල. මුළු මවුල ගාන හොයාගත්තට පස්සේ n total හොයාගත්තා නම් x හොයන්න වෙන වෙන කට්ටිය ඕනේ නැහැ ඔයාලට. ඔයාලට x හොයාගන්න පුළුවන් දැන්. එහෙනම් n total සමානයි 0.2 ධන x ඔන්න ඕක. n total අපි හොයාගත්තා 0.3යි මවුල සමානයි 0.2යි මවුල ධන x. සුළු කරාම x ට එනවා උත්තරේ 0.1යි මවුල. ඔන්න ඔයාලා x හොයාගත්තා. x හොයාගත්තා. x කියන්නේ 0.1යි මවුල. හරි. x හොයාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන වැඩේ තමයි x හොයාගත්තට පස්සේ x කියන්නේ 0.1යි මවුල නේද? එහෙනම් දැන් දාලා සුළු කරගමු. 0.2 ඍණ 0.1 මෙතනත් 0.1 මෙතනත් 0.1 මේ තියෙන්නේ එහෙනම් මවුල ගණන්. මවුල ගණන්. හරි. දැනට හදාගමුකෝ. මේ තියෙන්නේ මවුල ගණන්. හැබැයි KP හොයන්න යන්නේ. KP හොයන්න යන නිසා මවුල ගණන් නෙවෙයි අපිට ඕනි මොනවද? මවුල භාග. එහෙනම් මවුල භාග ගන්න ඕනි එක එක්කනාගේ. දැන් මවුල භාග හොයද්දිත් කොච්චර ලේසි වෙනවද? ඇයි මේ තුන් දෙනාගම එන්නේ එකම මවුල ප්‍රමාණය. එහෙනම් මවුල භාගත් තුන් දෙනාගෙම සමාන වෙන්න ඕනි. හරි. වැඩේ කරගමුකෝ. දැනට හදාගමු. x හොයාගන්න. එතකොට x කියන්නේ 0.1යි x 0.1යි කියන්නේ ආයෙ කිසි කේස් එකක් නැහැ. සමතුලිත මවුල ගණනත් මෙතනත් 0.1යි මෙතනත් 0.1යි මෙතනත් 0.1යි. එහෙනම් සමතුලිත මවුල ගණන් සමානයි. සමතුලිත මවුල ගණන් සමානයි. හරි. මම ඕක ලේසි වෙන්න මෙහෙම ලියන්නම්. මට ලේසි වෙන්න මෙහෙම ලියන්නම් මම. දැන් ওই තුන් දෙනාගේම මවුල භාග මවුල ගණන් සමානයිනේ. එහෙනම් මවුල භාග ගද්දී කාගේද මුලින්ම මවුල භාගය? XA ගේ. XA කියන එක්කනාගේ මවුල භාගය XA කියන එක්කන එන්නේ 0.2 ඍණ 0.1 කියන්නේ මවුල 0.1යි.
මේ ඔක්කොම මවුල වලින් තිබ්බේ මවුල 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 ඔක්කොම 0.1යි මවුල. එහෙනම් x වල මවුල භාගය තමයි එයාගේ මවුල ගාන 0.1යි මවුල බෙදන්න ඕනි මුළු මවුල ගානෙන්. මුළු මවුල ගාන අපි හොයාගත්ත 0.3යි කියලා. මවුල භාගය ගන්නෙ කාගේ හරි මවුල ගාන මුළු මවුල ගානෙන් බෙදලානේ. එතකොට මේක සුළු කරාම එනවා මම නිකම්ම මෙහෙම තියන්නම් 0.1 බෙදීම 0.3යි තමයි x වල මවුල භාගය. හැබැයි ඉතින් ඔය විදියමයි අනිත් දෙන්නත් එන්නේ කොහොමද? ඔය ගණන්ම තමයි සමානයි x p ඒ වගේම ඒක සමානයි xq කියන එකත්. එහෙනම් ඔන්න තුන් දෙනාගේම මවුල භාග හෙව්වා. ගානේ අපෙන් අහලා තියෙනවා ආංශික පීඩන හොයන්න කියලා තුන් දෙනාගෙම. එහෙනම් ආංශික පීඩනය කියන්නේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමෙන් අපිට ගන්න පුළුවන් කොහමද? කාගේ හරි ආංශික පීඩනය සමානයි මවුල භාගයේ වතාවක් මුළු පීඩනය. මවුල භාගය කීයද? අපි ගත්තා දැන්. මුළු පීඩනය තමයි මෙන්න මේ දීලා තියෙන එක. එහෙනම් XA කියන එකන අපි දන්න නිසා එයාගෙන් මං ගන්නම් PA කියන එකන. PA කියන එකන XA මං සමීකරණය ලියන්නම්. XA වතාවක් P total වෙන්න ඕනිනේ. එහෙම වුණොත් XA කියන්නේ 0.1 බෙදීම 0.3 වතාවක් මුළු පීඩනය කියන්නේ 1.2 වතාවක් 10.5යි පැස්කල්. සුළු කරාම උත්තර එනවා 1.2 බෙදීම 3.4යි. 0.4 වතාවක් 10.5 කියන්නේ 4 වතාවක් 10.5යි පැස්කල්. හැබැයි සුළු කිරීමේදී ඔය සුළු කිරීමමයි අනිත් දෙකටත් එන්නේ. එහෙනම් මේකම සමානයි P බීට සහ PQ කියන තුන් දෙනාටම. ඔන්න ඒ තුන් දෙනාම හෙව්වා. ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. මේ වගේ ගානක කලබල වෙන්නේ නැති එක තමයි පළවෙනි දේ. කලබල වුණොත් මුකුත් කරගන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් ඔන්න ආංශික පීඩන හොයාගත්තා. PP PA කියන්නේ මේක PB PQ. ඊට පස්සේ අපි දැන් හොයන්න ඕනේ කවුද? KP. හරි. KP කියන එක නම් මම හොයන්නම් වෙනම. එහෙනම් KP තමයි KP මෙතෙන් හදාගත්තා. ඊට පස්සේ KP කියන්නේ කේ සූත්‍රය තමයි PP PQ බෙදීම PA. එහෙනම් PP වතාවක් PQ බෙදීම PA. අනේ මේක මහ දෙයක් නෙමෙයි ළමයි. කොහොමද කරගන්නේ? ඔක්කොම 4 වතාවක් 10 4යි මෙතන. 10 5යි නෙමෙයි 4 වතාවක් 10 4යි. 4 වතාවක් 10 4 වර්ගය බෙදීම ආය 4 වතාවක් 10 4. මේ මම লীලා පෙන්නන්නම්. 4 වතාවක් 10 4යි. ඒකකයක් එයාට එනවා ආංශික පීඩනයේ පැස්කල්නේ. පැස්කල් වතාවක් 4 වතාවක් 10 4යි පැස්කල්. ඕක බෙදන්න ඕනි ආයෙත් 4 වතාවක් 10 4යි පැස්කල් වලින්. එකක් එහෙම් පිටින්ම කැපිලා ගිහිල්ලා අන්තිම උත්තරේයි 4 වතාවක් 10 4යි පැස්කල්. එහෙනම් මෙන්න මේක තමයි KP. මොකේද? පළවෙනි සමතුලිතයේ KP. වේගය කියන එක තමයි දැන් මේ ගාන බැලුවම ඔයාලට තේරෙනවා මහ දෙයක් නෙමෙයිනේ. අලුත් දෙයක් නෙමෙයිනේ. අහලා තියෙන්නේ අමාරු දෙයක්වත් නෙමෙයි. මෙන්න මේක කරගත්ත ළමයෙක් ඉන්නෝ නම් මේ ගාන කිසි ගැටලුවක් නැතුව හදාගන්න පුළුවන්. හැබැයි අවුල තියෙන්නේ වේගය කියන එක. එතකොට වේගය කියන එක අවුල කියන්නේ වේගෙන් කරන්නත් ඕනි හරියන්නත් ඕනිනේ. ඒ නිසා අන්න ඒ දේවල් හදාගන්න විභාගය කියන දේ මහා දෙයක් නෙමෙයි. එතකොට වේගයේ තියෙන්න ඕනි හරියට කරන්නත් ඕනි. එතකොට අවුලක් නැහැ. එහෙනම් ඔන්න පළවෙනි සමතුලිතය සඳහා KP අපි හෙව්වා. 4 වතාවක් 10 4යි පැස්කල් කියලා එනවා. අනිත් එක ඔය අවුරුදු වල KPට ඒකක නෑ එහෙම මුකුත් කියලා නෑ කවදාවත්. ඒ නිසා KP ඒකකයත් එක්කම ලියන්න. අනිවාර්යෙන්ම 4 වතාවක් 10 4යි පැස්කල්. හරි. ඊට පස්සේ මම මේක මකලා දාන්නම්. ඕක තමයි කතාව. එහෙනම් පළවෙනි සමතුලිතයේ මම පළවෙනි සමතුලිතයත් එක්ක ඔක්කොම කතන්දර ටික මකලා දානවා. සමතුලිතය තියන්නම්කො මම.
එතකොට Kp ගගේ 4 වතාවක් 10 4යි පැස්කල් පළවෙනි සමතුලිතයේ. ඊළඟට දෙවෙනි සමතුලිතයත් මහ දෙයක් නෙමෙයි ඔය විදිහෙම කතන්දරයක් තියෙන්නේ. ඔය විදිහෙම කතන්දරයක් තියෙන නිසා ඔය ගියපු පියවර ටික ඒ විදිහටම යන්න වෙයි දෙවෙනි සමතුලිතය සඳහාත්. බලමු අපි කොහොමද කරන්න කියන එක. මෙන්න දෙවෙනි සමතුලිතය. ඔය දෙවෙනි සමතුලිතය මම මෙහෙන් ලියා ගන්නම් නැවතත්. දෙවෙනි සමතුලිතය තමයි BDත් එක්ක R හැදෙන එක. ඒක තමයි අතන වෙන්නේ. එහෙනම් B වායුව D වායුවත් එක්ක R හැදෙන එක තමයි දෙවෙනි සමතුලිතය කියන්නේ. අපිට දීලා තියෙනවා B ගේ මවුල 0.2ක් සහ D ගේ මවුල 0.2ක්. කලින් කතාවමයි. එහෙනම් ආරම්භයේදී B ගේ මවුල 0.2යි D ගේ මවුලත් 0.2යි R ගේ මවුල නැහැ. මම මවුල මේ පැත්තෙන් දාන්නම්. මවුල කියන එක ඔය ඔක්කොටම අයිති එතකොට. ඊට පස්සේ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය වෙනස මං ගන්නම්. ආයෙත් ස්ටොයිකියෝමෙට්‍රියෙන් අපිට කරදරයක් කරන්නේ නැහැනේ. ස්ටොයිකියෝමෙට්‍රිය 1:1යි. ස්ටොයිකියෝමෙට්‍රිය 2 වුණා නම් කේස්. එහෙම වුණා නම් x දාලා හරියන්නේ නැහැ. එහෙනම් වෙනස කියන එක මං ගන්නම්. මෙහෙන් ප්‍රතික්‍රියා වෙන නිසා අඩු වෙනවා. මෙහෙමුත් ප්‍රතික්‍රියා වෙන නිසා අඩු වෙනවා. මෙහෙන් අලුතෙන් හැදෙන නිසා වැඩි වෙනවා. ඔය තියෙන්නේ මවුල ගණන්ම තමයි. ඊට පස්සේ සමතුලිත මවුල දැන් සමතුලිත මවුල ගණන් වෙන්නේ 0.2 ඍණ x මෙයා 0.2 ඍණ x මෙයා නම් x ම තමයි මවුල. දැන් මොකද කරන්නේ? ආයේ x දන්නේ නැහැ. හැබැයි මුළු පීඩනය නම් දන්නවා. 1.4 වතාවක් 10 5 පැස්කල්. x දන්නේ නැහැ. මුළු පීඩනය නම් දන්නවා. එතකොට x සඳහා සුළු කිරීමක් කරනවා නම් පැටලෙයි මෙන්න මේ ආරම්භක වෙලාවේ PV සමාන nRT දාලා එහෙම ඔයාලට x එකක් ගන්න පුළුවන්ද ලේසි? බෑ. x එකක් ගන්න නම් x සඳහා සුළු කිරීම කරන්න ඕනේ. ඔන්න ඔය සමතුලිත පේලිය අල්ලගෙන. මම ඔය සමතුලිත පේලිය ගන්නම්. සමතුලිත පේලිය ගත්තම මුළු මවුල ගාන මට ගන්න පුළුවන්. බලමු. මේ සෙට් එක තමයි සමතුලිත පේලිය. එහෙනම් ඔය සෙට් එකේ එකතුවනේ මුළු මවුල ගාන කියන්නේ. මුළු මවුල ගාන එයි 0.2 ඍණ x 0.2 ඍණ x මෙතන x. ඔය ටික එකතු කරාම ඔයාලට ඕක VG එකතුවක් ගන්න බැරි කෙනෙක් නැහනේ. එහෙනම් මේ ටික එකතු කරාම එයි ඍණ x එක්කුයි ධන x එක්කුයි කැපිලා ගිහිල්ලා තවදුරටත් ඉතිරි වෙන්නේ දැන් නම් ඍණ x එකක්. ඍණ x එකක් ඉතුරු වෙන නිසා දැන් අන්තිමට මෙන්න මෙහෙම උත්තරේ වෙයි 0.4 ඍණ x. මෙන්න මේක තමයි අන්තිමේට මුළු මවුල ගන්න. හරි. දැන් එහෙනම් ආය ගාන හදන් යන් සමතුලිත මිශ්‍රණයට PV සමාන nRT යොදමු. එතකොට n total කියන්නේ දැන් ආයෙත් PV බෙදීම RT. ඔය විශේෂයෙන් ගණන් වල මන්නම් බලන දෙයක් තමයි විශේෂයෙන්ම බලන දෙයක් තමයි මොකක් හරි දීලා තියෙනවද RT ගුණිතයට ඒකකයක් කියන එක. මේක එහෙම ගානේ දීලා නැහනේ. RT වලට ඒකකයක් RT වලට අගයක් දීලා තිබ්බත් මං ඊළඟට බලන දේ තමයි ඒකේ ජූල් හරි නිව්ටන් මීටර් හරිද තියෙන්නේ. එහෙම නැත්නම් කිලෝ ජූල්ද තියෙන්නේ. අන්න ඕක වැරදුනොත් ඒත් ගාන වර්ධිනවා. මොකක් හරි ක්‍රමයකින් ඔයාලට ගාන වරද්දන්න බලන්නේ. දැන් පීඩනය දීලා තියෙනවා. පීඩනය 1.4 වතාවක් 10 5යි වර්ග මීටරයට නිව්ටන්. පරිමාව අරකමයි. මම ආයෙ විස්තර කරන්නේ 8.314 වතාවක් 10 ඍණ 3යි ඝන මීටර. R ගේගේ 8.314යි නිව්ටන් මීටර ජූල් කිව්වත් අවුලන්නේ. මං නිව්ටන් මීටර දැම්මේ කැපෙනවා පෙන්නන්න. මවුලයට කෙල්විනේට සහ උෂ්ණත්වය වෙනස් වුන්නේ නැහැ. උෂ්ණත්වය 400යි කෙල්වින්මයි. සෙල්සියස් බෑ. හරි. සුළු කරමු. මෙයයි කැපිලා යයි ඊට අමතරව අර බින්දු කේස් එකත් යයි. මෙතන බින්දු 2යි. ඔතනයි කැපිලා යයි. දැන් අන්තිමට ඒ ඔයාලට 1.4 බෙදීම 4 1.4 බෙදීම 4. එතකොට 1ට 4 ඒවා බිඳුවයි 14ට 4 ඒවා 3යි ඊට පස්සේ දෙකක් ඉතිරි 20යි 20ට 4 ඒවා 5යි
එහෙනම් 0.35යි මවුල. ඔන්න සමතුලිත මුළු මවුල ගාන ආවා. සමතුලිත මුළු මවුල ගාන ආවට පස්සේ ඔයාවෙන් ටෝටල් කියන එක නානේ. n ටෝටල් ආවට පස්සේ කොහොමද ගාන හදන්නේ? n ටෝටල් දන්නවනම් දැන් ඔන්න එහෙනම් n ටෝටල් කියන්නේ 0.4 ඍණ x n ටෝටල් 0.35යි මවුල 0.4යි මවුල ඍණ x සුළු කරන්න x සඳහා x වලට සුළු කිරීමක් කරාම 0.05යි මවුල කියලා එයි. මේ තමයි එහෙනම් x වලට සුළු කිරීම. අන්තිමට x හොයාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ආයෙත් අර කලින් වැඩේම තමයි. x හොයාගත්තා. x හොයාගත්තා නම් x හොයාගත්තට පස්සේ සමතුලිත මවුල ගාන මම මේ හරියෙන් ආයෙ ලියන්න. සමතුලිත මවුල ගාන තමයි එහෙනම් 0.2න් x කියන එක අඩු වුණාම 0.15යි මවුල. මෙයා ආයෙ 0.15යි මවුල. මෙයා 0.05යි මවුල. ඔය තියෙන සමතුලිතතාවය. දැන් සමතුලිතතාවයේදී ඕවා හොයාගත්තට පස්සේ ඔය තියෙන මවුලනේ. අපිට ඕනි KP හොයන්න නම් මවුල භාග. එහෙනම් ඔන්න මම මවුල භාග සෙට් එක ගන්න යන්නේ. මවුල භාග සෙට් එක ගන්න යන්නේ. XB කියන එක නා මවුල භාගය. එයා වෙන්නේ එයාගේ මවුල ගාන 0.15යි මවුල බෙදීම මුළු මවුල ගාන. අපි හොයාගත්ත මුළු මවුල ගාන n total කියන එක නා 0.35ක් කියලා. ඔන්න එයා හොයාගත්තා. ඊට පස්සේ ආංශික පීඩනනේ අහන්නේ අපෙන්. ආංශික පීඩන සහ KP නේ. මම ඔතනම හොයන්නම්. එහෙනම් PB. PB කියන එක නා දැන් 0.15 බෙදීම 0.35 වැඩි කිරීම මුළු පීඩනය 1.4 වතාවක් 10.5යි පැස්කල්. 10.5යි පැස්කල්. මෙන්න මේක තමයි මුළු පීඩනය. එතකොට මේක සුළු කිරීම කරාම ආංශික පීඩනය එනවා. සුළු කරමුකෝ. ඕක සුළු කරාම ආංශික පීඩනය එනවා. හරි. සුළු කිරීමත් අමාරු නෑ මේ. සුළු කිරීමත් ලේසි. 0.35 ඒවා දෙකක් 0.7යි 4ක් තමයි 1.4 වෙන්නේ. එහෙනම් 1යි 4යි මේක සුළු කරාම 0.15 වතාවක් 4 කියන්නේ 0.6යි. 0.6 වතාවක් 10.5යි කියන්නේ 6 වතාවක් 10.4යි පැස්කල්. ඔය තියෙන්නේ එහෙනම් XB සඳහා සුළු කිරීම කරලා අපි PB හෙව්වම ඊට පස්සේ අනිත් එක්කන කියන්නේ PD වලත් ඔය මවුල භාගයමනේ තියෙන්නේ. එහෙනම් ඔය විදියමයි PB මෙච්චරයි නම් PD වල කතාවත් ඔච්චරමයි. හැබැයි විශේෂයෙන් ඔයාලගෙන් අහලා තියෙනවා නම් XB වගේම PD හොයන්න කියලා ඒව වෙනම හොයලා ලියන්න වෙයි. මේක එහෙම කේස් එකක් නැහැ. ඊට පස්සේ ඊළඟට දැන් ආයිත්‍රි කවුද? R ගේ. එහෙනම් XR R ගේ මවුල භාගය කියන එක නා 0.05යි මවුල බෙදීම මුළු මවුල ගාන කීයද? ආය 0.35යි මවුල. ඔන්න ඕක තමයි යාගේ මවුල භාගය. සුළු කරේ නෑ මම. ඊට පස්සේ යාගේ ආංශික පීඩනය වෙන්නේ PR ආංශික පීඩනය වෙන්නේ මවුල භාගය වතාවක් මුළු පීඩනයනේ. එහෙනම් 0.05 බෙදීම 0.35යි මුළු පීඩනය වෙන්නේ ආයෙත් ඒ භාජනයේ 1.4 වතාවක් 10.5යි පැස්කල්. සුළු කරමු. ආයෙත් මෙතන 1යි මෙතන 4යි 4 වරක් 0.05. එතකොට මේ උත්තරේ
4 වතාවක් 0.05 කියන්නේ 0.2යි උත්තරේ. එතකොට 0.2 දෙවතාවක් 10.5යි කියන්නේ දෙවතාවක් 10.4යි පැස්කල් කියන එකන. මෙන්න ආංශික පීඩන හෙව්වා PB PD සහ PB PD සහ PR කියන තුනම. දැන් KP කියන්නේ මොකද්ද? PR බෙදීම අනිත් දෙන්න. එහෙනම් PR බෙදීම PD වතාවක් PB. දැන් සුළු කරන්න උත්තරේ. PR කියන එකන දෙවතාවක් 10.4යි පැස්කල් බෙදීම PD කියන දෙන්නම 6 වතාවක් 10.4යි පැස්කල් 6 වතාවක් 10.4යි පැස්කල් සුළු කරන්න. සුළු කරාම 10.4කුයි 10.4කුයි කැපිලා යයි. අන්තිමට උත්තරයක් එයි. හැබැයි ඒකක ඉතිරි වෙන්නේ කලින් ගානේ විදිහට නෙවෙයි. ටිකක් වෙනස් ඒකකයක් තමයි ඉතිරි වෙන්නේ. පැස්කලයට අන්තිම උත්තරේ 5.55 වතාවක් 10.6ක් පැස්කලයට 5.55 වතාවක් 10.6යි පැස්කලයට. මෙන්න මේක තමයි එහෙනම් අවසාන උත්තරේ. ඔන්න එයත් හෙව්වා දැන්. එයත් හෙව්වා. හදාගමුකෝ. හරි. ඊට පස්සේ ඊළඟට ගානේ තුන්වෙනි කොටසෙන් අහනවා Z බඳුන තුල මුළු පීඩනය. Z බඳුන. මෙන්න මේක තමයි Z බඳුන. බලන්නකො Z බඳුනේ කතාව. XY ගේ පරිමාවයි Z ගේ පරිමාවයි සමානයි. උෂ්ණත්වත් සමානයි. X ගේ තිබ්බේ A.2.2ක් පටන් ගද්දී B ගේ තිබ්බේ මේ y ගේ තිබ්බේ B.2යි D.2යි. ඔය තුන් දෙනාම තියෙනවා කොහෙද? Z වල. එහෙනම් පරිමාත් සමානයි උෂ්ණත්වත් සමානයි නම් මෙයාලගේ එක එක්කනාගේ ආංශික පීඩන මෙහෙමනේ කතාව. දැන් හිතන්නකෝ ඒ භාජනයේ සමතුලිත වෙනවා කියන. ඒ භාජනයේ සමතුලිත වෙනවා. සමතුලිත වුණාට පස්සේ එක එක්කනාගේ තියෙන ආංශික පීඩන තියෙනවානේ. එක එක්කනාගේ ආංශික පීඩන තියෙනවා ඒ භාජනයේ. B භාජනයේ සමතුලිත වුණාට පස්සේ තියෙන ආංශික පීඩන තියෙනවානේ එක එක්කනාගේ. ඒවත් තියෙනවා. කතාව තමයි දැන් ආංශික පීඩනයේ අර්ථ දැක්වීමක් තියෙනවනේ. ආංශික පීඩනයේ අර්ථ දැක්වීමක් තියෙනවා. එකිනෙක ප්‍රතික්‍රියා නොකරන වායු මිශ්‍රණයක්. ඔන්නෝම අර්ථ දැක්වීමක් තියෙනවා. එකිනෙක ප්‍රතික්‍රියා නොකරන වායු මිශ්‍රණයක් තියෙද්දි
අපි දන්න කතන්දරේ තමයි එක් වායුව මගින් නැති කරන ආංශික පීඩන වල එකතුව මුළු පීඩනයට සමානයි කියලා. දැන් සමතුලිත වෙලා නම් අපි හිතමුකෝ මෙන්න මෙහෙම සමතුලිත පද්ධතියක් තියෙනවා. ආයෙ වෙනස් වෙන්නේ නැහැ පීඩන. එහා මෙහා යයි. හැබැයි නියතයි පීඩනය. සමතුලිත වෙලානේ. ඔය නියත පීඩනය ඔය විදිහම තමයි කොහෙද අපි ඔය පරිමාවම තියෙන ඔය උෂ්ණත්වයේම තියෙන වෙන වාජනයකට ඒ වායුව දැම්මත්. එහෙනම් සරල කතාව මොකුත් ඕනේ නැහැ. සරල කතාව තමයි මෙතන ඇති වෙන යම්කිසි ආංශික පීඩන සෙට් එකක් තියෙනවද ඒව මෙතනක් තියෙනවා. උෂ්ණත්ව පීඩන සමානයි. මෙතන ඇති වෙන ආංශික පීඩන සෙට් එකක් තියෙනවද ඒව මෙතනක් තියෙනවා. උෂ්ණත්ව පීඩන සමාන නිසා. එහෙනම් ඔක්කොම විශේෂ බල ආංශික පීඩන වල එකතුව ගත්තා නම් මෙයාගේ පීඩන එන්න ඕනි. ඔන්න එක ක්‍රමයක්. එහෙම නැත්තම් ලේසි මේ වාජනයේ ඇති වෙන මුළු පීඩනය තමයි මේක. මේ වාජනයේ ඇති වෙන මුළු පීඩනය තමයි මේක. ඔය මුළු පීඩන ඇති වෙන්නේ එයාලගේ තියෙන වායු නිසා. ඒ වායු සෙට් එකම තමයි මෙතනක් තියෙන්නේ ඒ ප්‍රමාණ වලින්ම. එහෙනම් මුළු පීඩනය කියන එක දැන් ගන්න පුළුවන්. මේ වාජනයේ පීඩනයයි මේ වාජනයේ පීඩනයයි එකතු කරා නම් ලේසි කතාවක්. එහෙනම් අන්තිමට අපි ගන්නවා මෙන්න මෙහෙම මුළු පීඩනය Z වාජනයේ මුළු පීඩනය කියන එක Z වාජනය තුල මුළු පීඩනය ඔය දෙක එකතුව ගත්තා නම් ලේසි. එකතුව ගමු මෙන්න මෙහෙම. එකතුව තමයි Z හි මුළු පීඩනය P total. එහෙනම් P total කියන එක එන්නේ කොහොමද? 1.2 වතාවක් 10.5 පැස්කල් එකතු කිරීම 1.4 වතාවක් 10.5 පැස්කල්. සුළු කරමු. සුළු කරාම 2.6 වතාවක් 10.5 පැස්කල් කියලායි. හැබැයි උෂ්ණත්ව පීඩන වෙනස් වුණොත් කතාව වෙනස් වෙනවා අනිවාර්යෙන්ම. එහෙම වුණොත් ආය ගාන හදන්න ඕනි. එහෙනම් මෙන්න මේක තමයි Z බඳුන තුල මුළු පීඩනය. හරි. ඊට පස්සේ ඊළඟ කොටසෙන් අහනවා Z බඳුන තුල B සහ A යන මේවායේ ආංශික පීඩන අතර අනුපාතය කුමක් වේද කියලා. Z බඳුන තුල B සහ A යන මේවායේ ආංශික පීඩන අතර අනුපාතය PB බෙදීම PA. හරි. PB කියන එකන මෙතන හොයාගත්ත අපි PB PD සමානයි. PB කියන එකන 6 වතාවක් 10 4යි. එතකොට ඕක අපි හොයාගත්තේ කොහෙද? ඕක අපි හොයාගත්තේ මේ වාජනයේ තමයි. හැබැයි ඔය ආංශික පීඩනයම තමයි කොහෙද? මෙන්න මේ Z වාජනය තුලත් B ගේ ආංශික පීඩනය. ඒ මවුල ගානමයි, ඒ උෂ්ණත්වයමයි, ඒ පරිමාවමයි, ඒ පීඩනයම, ඒ පරිමාවමයි. අන්න ඒ කතන්දර නිසා මෙතන තිබ්බ B ගේ ආංශික පීඩනයම තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මෙතන තිබ්බ A ගේ ආංශික පීඩනයම තමයි මෙතනත් තියෙන්නේ. A ගේ ආංශික පීඩනය අපි මෙතන හැදුවා 0.1 බෙදීම 0.3 වතාවක් 1.2 වතාවක් 10.5 කියන්නේ 0.4 වතාවක් 10.5 ඒ කියන්නේ 4 වතාවක් 10.5යි තමයි ඒගේ ආංශික පීඩනය. එහෙනම් අනුපාතයක් ගන්න ඒක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. කොහොමද අනුපාතය ගන්නෙ? අනුපාතය ගන්නම් මම මෙන්න මෙහෙම. අනුපාතය ගමු අපි මෙන්න මේ විදිහට PB බෙදීම PA තමයි අහන්නේ. එතකොට PB කියන එකන දැන් අපි ගත්ත 6 වතාවක් 10.4යි පැස්කල්. PA කියන එකන අපි කලින් හොයාගත්ත 4 වතාවක් 10.4යි පැස්කල්. අයියෝ මේ දෙන්න කැපිලා යයි පැස්කලුත් කැපිලා යයි. උත්තරේ 1.5ක්. එහෙනම් මෙන්න මේක තමයි Z බඳුන තුල PB බෙදීම PA අනුපාතය. ලොකු දෙයක් නෙවෙයි. අවසානයේ අහනවා අපෙන් ඉහත සංයෝගවලට 25 දී සම්මත උත්පාදන එන්තල්පිය ඩෙල්ටා HF සම්මත අගයන් පහත දී ඇත. හරි. උඳුනේ උෂ්ණත්වය 227 දක්වා උෂ්ණත්වය වැඩි කරලා
ඉහළ දැමූ විට Z තුල PB බෙදීම PA අනුපාතය PB බෙදීම PA අනුපාතය අඩු වේද වැඩි වේද යන්න පුරෝකථනය කරන්න නොවෙනස්ව තියෙනවද කියන එක උත්තරය සඳහා හේතු දක්වන්න. හරි. බලමුකෝ වැඩේ කරන්නේ කොහොමද කියන එක. මම මේක මකලා දාන්නම්. මේකයි කතාව. A භාජනය තුල තියෙන සමතුලිතතාවය තමයි Z භාජනය X භාජනය තුල තියෙන සමතුලිතතාවය තමයි A වලින් P සහ Q හැදෙන එක. A තියෙයි මේකෙන් P සහ Q හැදෙන එක. එතකොට මේකේ උත්පාදන එන්තල්පි ඔක්කොගෙම දීලා තියෙනවා. උත්පාදන එන්තල්පි ඔක්කොගෙම දීලා තියෙනවා. කෙලින්ම උත්පාදන එන්තල්පියමනේ දීලා තියෙන්නේ. එහෙනම් A වල උත්පාදන එන්තල්පිය 50යි. A වල උත්පාදන එන්තල්පිය 50යි. ඊට අමතරව P වල උත්පාදන එන්තල්පිය 40යි. P වල උත්පාදන එන්තල්පිය 40යි. Q වල උත්පාදන එන්තල්පිය ගානේ දීලා තියෙනවා 30යි කියලා. ඔය දීලා තියෙන්නේ කිලෝජූල් මවුලයට කියන එකකෙන්. දැන් මේ දීලා තියෙන එක එක්කනාගේ උත්පාදන එන්තල්පිනේ. මම හොයන්නම් සම්මත උත්පාදන එන්තල්පි වෙනස මේ කට්ටියගේ නැත්තම් මේ ප්‍රතික්‍රියාවේ උත්පාදන එන්තල්පි වෙනස. එතකොට මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පි වෙනස කියන එක මම ගන්නවා ඩෙල්ටා H සම්මතනේ දීලා තියෙන්නේ. සම්මත සමානයි ප්‍රතිඵලවල උත්පාදන එන්තල්පි යගයන්ගේ එකතුවෙන් අඩු කරන්නම්කො මෙයා. එහෙම ගන්න පුළුවන් නේ මට. එතකොට 40 ධන 30 ඍණ 50 කිලෝජූල් මවුලයට සුළු කරාම උත්තරේ 40යි 30යි 70යි 70න් 50ක් අඩු වුණාම 20යි කිලෝජූල් මවුලයට. එතකොට මේකේ උත්තරේ ධන. හරි. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ අපෙන් අහන්නේ මොකද වෙන්නේ කියන එකනේ. දැන් අපි දන්නවා මෙන්න මේ අනුපාතයට මොකද වෙන්නේ කියන එක තමයි අහන්නේ උෂ්ණත්වය වැඩි කරාම. එතකොට උෂ්ණත්වය වැඩි කරාම මේක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා දැන් ඔයාලා හොයන්ගත්තා. තාප අවශෝෂක කියලා දන්න නිසා උෂ්ණත්වය වැඩි කරාම ලේචැටලියර් මූල ධර්මයට අනුව උත්සාහ කරන්නේ උෂ්ණත්වය අඩු කරගන්න. උෂ්ණත්වය අඩු කරගන්න නම් තාප අවශෝෂකය තමයි වැඩිපුර සිද්ධ වෙන්න ඕනේ. ඔන්න මම ආයෙ කියන්නම්. උෂ්ණත්වය අපි වැඩි කරනවා. වැඩි කරාම ලේචැටලියර් මූල ධර්මයට අනුව උෂ්ණත්වය අඩු කරගන්න ඕනේ. උෂ්ණත්වය අඩු කරගන්න නම් තාප අවශෝෂකයේ වැඩිපුර සිද්ධ වෙනවා. එහෙනම් මේක ප්‍රතික්‍රියාව ඉදිරියට යනවා. ඉදිරියට යන නිසා මොකද වෙන්නේ? A ප්‍රමාණය අඩු වෙනවා, P අඩු වෙනවා. ඔන්න මේකේ කතාව. හරි. මේක හදාගමුකෝ. අපි ඔය විදිහටම බලමු ඊට පස්සේ B ට මොකද වෙන්නේ කියලාත් බැලුවම A වල සිද්ධ වෙන වෙනස ගැන ඔයාලා දන්නවනම් ගුණාත්මකව B වල සිදුවන වෙනසත් ගුණාත්මකව දන්නවනම් මේ අනුපාතයේ ගුණාත්මකව මොකද වෙන්නේ කියන එක ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. මේ ටික ලියාගමුකෝ. ඔන්න ධන 20යි කිලෝජූල් මවුලයට එහෙනම් තාප අවශෝෂකයි. ඒ ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. ලියාගෙන එතන ලියමු ප්‍රතික්‍රියාව තාප අවශෝෂක නිසා උෂ්ණත්වය වැඩි කළ විට තාප අවශෝෂක නිසා උෂ්ණත්වය වැඩි කළ විට ලේචැටලියර් මූල ධර්මයට අනුව ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු කර ගැනීමෙන් ඒ ප්‍රමාණය අඩුවේ. එම නිසා
එම නිසා උෂ්ණත්වය වැඩි කළ විට උෂ්ණත්වය වැඩි කළ විට එම නිසා උෂ්ණත්වය වැඩි කළ විට PA අඩුවේ උෂ්ණත්වය වැඩි කළ විට PA අඩුවේ උෂ්ණත්වය වැඩි කළ විට PA අඩුවේ ඊට පස්සේ අනික් සමතුලිතය තමයි B වායුව D වායුවත් එක්ක R වායුව හදන එක. ඔයගේ උත්පාදන එන්තැල්පියෙන් තමයි B වල උත්පාදන එන්තැල්පිය 35යි D වල 45යි R වල 60යි. මෙයා 35යි මෙයා 45යි මෙයා 60යි ඒගොල්ලන්ගේ උත්පාදන එන්තැල්පියෙන්. හරි. දැන් මේ ප්‍රතික්‍රියාවේ සම්මත එන්තැල්පි වෙනස කියන එක අපිට ගන්න පුළුවන්. ප්‍රතිඵලවල එන්තැල්පිය 60යි ප්‍රතික්‍රියකවල එකතු අඩු කරන්න ඕනි 60 ඍණ 35 ධන 45 ඒකකයේ කිලෝජූල් මවුලයටමයි. සුළු කරමු 35යි 45යි කියන්නේ 100යි 35යි 45යි කියන්නේ 100යි සෝරි මෙතන 35යි 45යි තියෙන්නේ. එහෙනම් උත්තරේ 80යි ඍණ 80යි මෙතන තියෙන්නේ ධන 60යි. එහෙනම් අන්තිම උත්තරේ ඍණ 20යි කිලෝජූල් මවුලයට. එහෙනම් මේ ප්‍රතික්‍රියාව තාපදායකයි. තාපදායකයි. දැන් තාපදායක ප්‍රතික්‍රියාවක් තියෙනවා. උෂ්ණත්වය වැඩි කරාම ලේචැටලියර් මූල ධර්මයට අනුව උෂ්ණත්වය අඩු කරගන්න ඕනි. ඒත් සිද්ධ වෙන්නේ මොකද්ද? තාප අවශෝෂකයෙන් උෂ්ණත්වය අඩු කරගන්න නම් සිද්ධ වෙන්න ඕනි. උෂ්ණත්වය අඩු කරගන්න නම් තාප අවශෝෂකයේ සිද්ධ වෙන්න ඕනි. එතකොට මේ ප්‍රතික්‍රියාව සැලකුවාම ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. පසු ප්‍රතික්‍රියාව තමයි තාප අවශෝෂක. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ උෂ්ණත්වය වැඩි කරාම B ප්‍රමාණය වැඩි වෙනවා. ඒ මාර්ගයෙන් PB වැඩි වෙනවා. මෙතන නිකන් ලියමු. එතන නිකන් ලියමු. එතන නිකන් ලියමු. මෙතෙන්ට නිකන් ලියලා ඊට පස්සේ ලියමු උෂ්ණත්වය වැඩි කළ විට ලේචැටලියර් මූලධර්මයට අනුව තාප අවශෝෂක මම ලොකු විස්තරයක් කරන්නේ නැහැ එතන. ලේචැටලියර් මූලධර්මය ගැන අපි කතා කරලා තියෙන හොඳට. මේකේ එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. උෂ්ණත්වය වැඩි කළ විට ලේචැටලියර් මූලධර්මයට අනුව තාප අවශෝෂක පසු ප්‍රතික්‍රියාව වැඩිපුර සිදුවන නිසා B ප්‍රමාණය වැඩි වේ. එවිට PB වැඩි වේ. හරි. දැන් ඔයාලා දැක්කා PB වැඩි වෙනවා. කලින් අපි කතා කරා PA නම් මොකද වෙන්නේ? අඩු වෙනවා. අපේ අනුපාතය මොකද්ද? PB බෙදීම PA. මේ PB වැඩි වෙනවා PA අඩු වෙනවා. එහෙනම් ඔය මෙයා වැඩි වෙනවා කියන්නේ අපේ අනුපාතය PB වැඩි වෙනවා කියන්නේ අපේ අනුපාතය වැඩි වෙන්න ඕනේ. PA අඩු වෙනවා කියන්නේ ඒත් අපේ අනුපාතය වැඩි වෙන්න ඕනේ. දෙන්නම හේතු වෙන්නේ වැඩි කිරීම සඳහා අනුපාතය. එහෙනම් කතාව සරලයි. එම නිසා PB බෙදීම PA අනුපාතය වැඩි වේ. PB බෙදීම PA අනුපාතය වැඩි වේ.
ඔන්න ඕක තමයි එහෙනම් සම්පූර්ණ සමතුලිතතාවයේ කොටස. හරි විදිහට හිතුවේ නැත්තම් සංකීර්ණයි. දැන් ওই ගාන බලපු ගමන් හිතෙන්නේ මීට වඩා පට්ට අමාරු ගානක් මේක කියලා. හැබැයි හදන් යද්දී ඇති දෙයක් නැහැ. එතකොට මම ওই ගාන සම්පූර්ණයෙන් ගොඩ දාගත්තේ මෙන්න මේ විදිහේ පොඩි කටුසටහනක් ඇඳගත් එකෙන්. මට මේකෙන් දැන් සාමාන්‍යයෙන් මෙතන මේ අගයන් ටික බැලුවම ගාන ආය බලන්න ඕනිත් නැහැ. හැබැයි හරියට දාගන්න ඕනේ. වෙන විකාර බයිලා දාගත්තොත් එහෙම සම්පූර්ණයෙන් වරදී. ඒ අරින්න අනිත් කතාව තමයි මේකට මේ විනාඩි 20ක් විතර අරන් රූපයක් ඇඳලා චිත්‍රයක් ඇඳලා මේක චිත්‍ර ක්ලාස් එකක් නෙමෙයි. එක්සෑම් එක කියන්නේ චිත්‍ර අඳින දෙනෙකුත් නෙමෙයි. වැඩකුත් නැහැ. මේක ඇඳලා කියලා ලකුණු මේකට දෙන්න නැති වෙයි ඔයාලට. හැබැයි ඉතින් කටුවට හරි මේක ඇඳගත්තම ගානේ වරදින්න තියෙන chance අඩු වෙනවා. සමහර වෙලාවල් වලදී ගාන අන්තිමට යද්දි මුල ටික අමතකයි. එහෙම වෙලා බෑ ගණන් වලදී. ගානේ සම්පූර්ණ අයිඩියා එකක් තියෙන්න ඕනේ මුල ඉඳලම කොහොමද මේක කරන් යන්නේ? ගානේ මුල මොනවද? අන්න ඒ දේවල් හැමදේම අයිඩියා එකක් තියෙන්න ඕනේ. දැන් ගානේ අන්තිමට මට මතක තිබ්බා තවදුරටත් මොකද්ද? අර මම මකලා තිබ්බට මට මතක තිබ්බා මෙන්න මේ ආංශික පීඩනේ 4 වතාවක් 10 4යි කියන එක. මට මතකයි ඒකේ තුන් දෙනාගේම සමාන අගයක් ආවේ. දශම එක බෙදීම දශම තුන තමයි මට තිබ්බේ මතකේ. ඉතින් ඔය විදිහට ඔයාලටත් ඔය ගානේ අයිඩියා එකක් තියෙන්න ඕනේ. මෙහෙම හදන් යද්දි මෙන්න මෙතන තිබ්බේ මෙහෙම කියන දේ. එතකොට තමයි ගානක් අවබෝධයෙන් හදනව වෙන්නේ. අවබෝධයෙන් හැදුවොත් විතරයි සාමාන්‍යයෙන් රචනා ගානක් හරියට ගොඩ දා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඕක තමයි 2004 කතාව. අමාරු ගානක් නෙවෙයි. හරි කම්ප්ලීට් කරගන්න ඔයාලා ගාන.